ආයිබෝන් සුබ උදෑසනක්. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන ඔබ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය විසින් ඉදිරිපත් කරන තක්සලාව අධ්‍යාපන වැඩසටහන සමගයි ඔබ අදත් මේ උදෑසන සම්බන්ධ වී සිටින්නේ. අද ඔපස උසස් පෙළ භූගෝල විද්‍යා විෂය සම්බන්ධවයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාව ඉදිරියට මෙහෙයවීමට සහ මේ සාකච්ඡාවේ සම්පත් දායකත්වය සඳහා අද අපත් සමග එකතු වී සිටිනවා කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය නිශාන් සකලසූරිය මහතාණන් ඔබතුමන්ව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ඒ.ජී. අමරසිංහ මහතාණන් අද අප හා සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ සාකච්ඡාව ඉදිරියට මෙහෙවන මා කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුජානි රත්නසේකර. ඔබ මා හිතන්නේ මේ ඊටාම ආසන්නේ විභාගයේ උසස් පෙළ විභාගයේ සඳහා සූදානම් වෙනවා ඇති. මේ උදෑසන ඔබ මේ වන විටත් ඔබ හදාරන විෂයක් පිළිබඳව කියවීමෙහි අභ්‍යාසවල යෙදීමෙහි නිරත වී සිටිනවා ඇති. මේ හේතුව නිසාම අද අපි බලාපොරොත්තු වෙනවා ඔබට පිළිතුරු සම්පාදනය ඒ වගේම විභාගයේදී ඔබ මුහුණ දෙන ගැටලු සහ එය සාර්ථක කර ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ මොනවාද යන පිළිබඳව ඔබට යම් මාර්ගෝපදේශයක් ලබා දීමට. ඒ කියන්නේ අපි මෙතෙක්කල් විවිධ වැඩසටහන් වලදී පාඩම් මාලා පිළිබඳ සාකච්ඡා කළා. අද දිනේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකැස්ම ව්‍යුහය ඒ සඳහා ඔබ සූදානම් යුත්තේ කෙසේද කියන දේ පිළිබඳවයි. ඒ අනුව අද අපි සාකච්ඡා කරන මුලින්ම උසස් පෙළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට සූදානම් වන ඔබ භූගෝල විද්‍යා දැනුම ඒ වගේම භූගෝල විද්‍යා දැනුමේ අනන්‍යතාවය කොහොමද ප්‍රශ්න පත්‍රයට දායක කරගන්නේ? ඒ වගේම භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සැකැස්ම පිළිබඳ කතා කරනවා. ඒ වගේම ඔබ ප්‍රශ්න තෝරාගත යුතු ආකාරය, ඒ වගේම ප්‍රශ්නවල ස්වභාවය සහ පිළිතුරු සැපිය යුතු ආකාරයත් අවසානයේදී ඔබ විභාගයේදී මුහුණ දෙන ගැටලු පිළිබඳවත් ඒ වගේම සමස්තයක් වශයෙන් ඔබට ලබා දිය යුතු විභාග උපදෙස් පිළිබඳවත් අපි මෙහිදී අවධානය යොමු කරනවා. ඒ අනුව මම මුලින්ම යොමු වන්නට කැමති ආචාර්ය නිශාන් සකලසූරිය මහතාණන් වෙත අපේ ශිෂ්‍යයින්ට ඉතාම වැදගත් වෙනවා ඔවුන් මේ ලියන ප්‍රශ්න පත්‍රය කුමන ව්‍යුහාත්මක ලක්ෂණ වලින් යුක්තද කියන එක පිළිබඳ දැනගන්න. ඒ පිළිබඳ අපි කොහොමද ශිෂ්‍යයින්ට උපදෙසක් දෙන්නේ? ඔව් මම හිතන්නේ ඊටාම වැදගත් ප්‍රශ්නයක් විද්‍යාර්ථීන්ගේ පැත්තෙන් එහෙම නැත්නම් ශිෂ්‍යයන්ගේ පැත්තෙන් බැලුවොත් දැන් පහුගිය කාලේ පුරාම භූගෝල විද්‍යාව සඳහා විශාල දීර්ඝ පාඩම් මාලාවක් ස්වාධීන රූපවාහිනී ආයතනය සමග ඔබට ඉදිරිපත් කළා. ඒ වැඩසටහන් සියල්ලේම අනගි ඵලය එහෙම නැත්නම් ප්‍රතිඵලය ජයග්‍රහණය අපිට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ අපි විභාගයේදී ඉතා හොඳින් මේකට මුහුණ දුන්නොත්. ඉතින් ඒ විභාගයට මුහුණ දීමේදී සමහර අය පළමුවෙනි වතාවට විභාගයට මුහුණ දෙන අපේක්ෂකයෝ ඉන්නවා. තවත් අය දෙවෙනි වතාවක ඊට වැඩි අවස්ථා ගණනකට අවස්ථාවකදී මුහුණ දෙනවා. කෙසේ වෙතත් ඒ සෑම දිනම ඉතා හොඳින් අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ අවසාන අවස්ථාව. එහෙම නැත්නම් තමන්ගේ දක්ෂතාවය විෂය පිළිබඳ අවබෝධය සහ දැනුම පරීක්ෂකවරුන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ විභාගයේ ලියන පැය කිහිපය තුළ. ඒ නිසා පැය කිහිපය ඊටාම කළමනාකරණයකින් සහ අවබෝධයකින් ඵලදායීව කාර්යක්ෂමව පාවිච්චි කරොත් විතරයි ඔබට මේ විභාගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. අපි කවුරුත් දන්නවා ලෝකේ තියෙන විභාග අතරින් ඊටාම අසීරුම විභාගයකටයි ඔබ මුහුණ දෙන්නේ උසස් පෙළ කඩ විභාගය. එක අතකට මේ විභාගය ඔබට වටිනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා. ඉතින් ඒ නිසා මේ විභාගයේ ස්වභාවය පිළිබඳව ඔබ යම් අවබෝධයක් ඇති කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් භූගෝල විද්‍යාව පාසලේදී ඔබ උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නකොට ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් යටතේ ඔබ අධ්‍යයන කටයුතු සිදු කරනවා. එකක් තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාව. ඒ සඳහා මාතෘකා ගණනාවක් වෙන් වෙලා තියෙනවා. අනිත් කොටස තමයි භෞතික භූගෝල විද්‍යාව. ඊළඟ කොටස මානුෂ භූගෝල විද්‍යාව. දැන් ඒ අනුව ගත්තොත් එහෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍ර ඔබට ලැබෙනවා මේ කාරණා
නිශ්චය කර ගැනීම විභාග කර ගැනීම සඳහා ප්‍රධාන ප්‍රශ්න පත්‍ර දෙකක් පළමු ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය පළමු පත්‍රය පිළිබඳව මම අදහසක් ඉදිරිපත් කරන්නට කැමතියි මේ පළමුවෙනි පත්‍රය කාලය පැය දෙකකට සීමා වෙන පත්‍රයක්. ඒක ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. කාලය පැය දෙකයි මෙහිදී තිබෙන්නේ. ඒක සකස් වෙනවා ආකාර දෙකකට. නමුත් ඒට ලබාගත හැකි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 100යි. ඒ ලකුණු 100 ලැබෙන්නේ ඒ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකටම ඉතා හොඳින් පිළිතුරු සැපයුවොත් පමණයි. දැන් එහි පළමු වන කොටස සමන්විත වෙන්නේ බහුවර්ණ කොටසකින්. ඒ අනුව බහුවර්ණ ප්‍රශ්න 30ක් ඔබට මෙහි අන්තර්ගත කරලා තියෙනවා. මෙහි සැකැස්ම ඔබ ඉතා හොඳින් දැනගන්නට ඕනේ. දැන් මේ ප්‍රශ්න 30 සඳහා වර්ණ පහක් අපි ඉදිරිපත් කරනවා. ඒ වර්ණ පහ තුල ඔබ කැමති වර්ණයක් නැත්නම් වඩා නිවැරදි පිළිතුර ඒ පිළිතුරු පහෙන් එකක් ඔබට තෝරන්න තියෙනවා. ඒක ඒතර සරල කාරණයක් නෙවෙයි. ඒ නිසා ඔබ හොඳින් විෂය ග්‍රහණය කරගත්තොත් විතරයි ඒක සාර්ථකව ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙහිදී ප්‍රශ්න 30ක් ලැබෙනවා. එක පිළිතුරක් නිවැරදිව ලකුණු කරොත් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ ඔබට මේ සඳහා ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව ලකුණු 60යි. ඉතින් ඊටම වැදගත් වෙනවා සෑම පිළිතුරක්ම ලකුණු කිරීම නිවැරදි වර්ණය තෝරා ලකුණු කිරීම අපිට පේනවා අපේක්ෂකයන් ඉතා ඉහළ මට්ටමේ ලකුණු මේ කොටසට ලබා ගන්නවා. දැන් මේක සකස් වෙලා තියෙන්නේ වර්ණ 10 බැගින් එකකින් තමයි අපි ගත්තොත් උදාහරණයක් හැටියට භෞතික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 10ක් මේ කොටසට අයිති වෙනවා. මානුෂ භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 10කුත් ඒ වගේම ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 10කුත් වෙන විදිහට තමයි මේ ප්‍රශ්න 30 ඔබට ලැබෙන්නේ. ඉතින් ඔබ ඒ ගැන අවබෝධයෙන් විභාගයට දැන් මේ අවසාන අවස්ථාව අවසාන කාලේ ඊටම කිට්ටුවේ දැන් විභාගෙට ඒ නිසා ඔබ සූදානම් වෙනකොට දැනගන්නට ඕනේ මේ පළමු පත්‍රයේ පළමු කොටස බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී මේ විදිහටයි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයේ තියෙන නිසා භෞතික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 10ක් එනවා මානුෂ භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 10ක් එනවා ඒ වගේම ඔබට ලැබෙනවා ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් ප්‍රශ්න 10ක් මේ විදිහටයි මේක සකස් වෙන්නේ. දැන් ඊළඟ කොටස ඒ සඳහා ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්නත් ඕනේ. දෙවෙනි වැදගත් කොටස තමයි මේ දෙවෙනි කොටස ඔබට තව ලකුණු 40ක් ලබා ගන්නට පුළුවන්. දැන් පළවෙනි කොටසට ලකුණු 60ක් ලැබෙනවා. ඊළඟ කොටසට ඔබට ලැබෙන්නේ ලකුණු 40යි. ඒ 40 ලබා ගැනීම සඳහා ඔබ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න 3කට පිළිතුරු සැපිය යුතු වෙනවා. ව්‍යුහ වර්ගයේ ප්‍රශ්න 3ක් තියෙනවා. ඒ ව්‍යුහ වර්ගයේ ප්‍රශ්න 3න් ප්‍රශ්න 2කට පිළිතුරු සැපයීම අනිවාර්ය වෙනවා. විශේෂයෙන්ම මේ දෙවෙනි කොටසේ අන්තර්ගත වෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයකට අදාළ කරුණු විතරයි. ප්‍රායෝගික භූගෝල විද්‍යාවට අදාළ කරුණු පමණයි. ඒ අනුව එක ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් ඔබට නිවැරදි පිළිතුරු දෙකක් ලියලා ලකුණු 40ක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. ඔබ අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකකට මෙහිදී පිළිතුරු සැපයේ යුතුයි. ඒ අනුව තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසටත් දෙවෙනි කොටසටත් ඔබට ලකුණු 100ක් ලබා ගත හැකියි. මේදී කාල කළමනාකරණය ඉතා වැදගත්. ඒ නිසා ඔබ අපි පසුව කතා කරන සාකච්ඡා කරන මේ සාකච්ඡාවේදී කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක. දැන් දෙවෙනි පත්‍රයේ කාලය පැය 3යි. දැන් පළමු පත්‍රයට පැය 2යි. දෙවෙනි පත්‍රයට කාලය පැය 3යි. එතකොට මේ පත්‍රයට හම්බෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 100යි. එයත් සාමාන්‍යයෙන් ගත්තොත් කොටස් දෙකකින් සමන්විත වෙනවා. දැන් පළවෙනි කොටස භෞතික භූගෝල විද්‍යාවෙන් ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 4කුත් දෙවෙනි කොටසෙන් මානුෂ භූගෝල විද්‍යාව යටතේ ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 4කුත් ලැබෙනවා. මෙන්න මෙතනදී ඊටාම සැලකිලිමත් වෙන්නට ඕනේ අපේක්ෂකයන් අපි අවධාරණය කරනවා මතක ඇතුව මේ ප්‍රශ්න පත්‍රයේ උපදෙස් පිළිපදින්න අපි උදාහරණ මගින් ඉදිරියට පෙන්නනවා. ඒ අනුව ඔබට වැටහි එක කොටසකින් ප්‍රශ්න දෙකක්වත් තෝරාගෙන මේ ප්‍රශ්න 8න් 5කට පිළිතුරු සපයන්නට ඕනේ. පළවෙනි කොටසෙන් ප්‍රශ්න 4යි, දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 4යි, මුළු ප්‍රශ්න සංඛ්‍යාව 8යි,
එතකොට ලිවිය යුතු පිළිතුරු සංඛ්‍යාව 5යි. ඒ අනුව අවම වශයෙන් එක කොටසකින් ප්‍රශ්න දෙකක්වත් තෝරාගෙන පිළිතුරු සැපයීම අනිවාර්යයි. අපිට පේනවා විභාගෙදී ඔබ කරන අඩුපාඩු අපිවා මේ පසුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ ලකුණු එක පත්‍රයකට 100යි දෙවෙනි පත්‍රයට 100යි ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා තමයි ඔබට අවසාන ලකුණු භූගෝල විද්‍යාවේදී ලැබෙන්නේ. හොඳයි. ප්‍රශ්න පත්‍රයේ සමස්ත ව්‍යුහය සහ සැකැස්ම පිළිබඳව ඔබතුමන් පැහැදිලි කළා. අපි ඊළඟට යමු වෙනවා ඔබ නිතර ප්‍රශ්න පත්‍රයේදී සිදු කරන යම්කිසි අඩුපාඩුවක් පිළිබඳව. දැන් ඔබ ප්‍රශ්න පත්‍රය ලබා දෙන වෙලාවට සමහර විට යම්කිසි කලබලයකින් ඉන්න පුළුවන්. ඒ වගේම ඔබ පළවෙනි වතාවට ලියන කෙනෙක් නම් යම් චකිතයක් තියෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඔබට ගිලිහෙනවා ප්‍රශ්න පත්‍රයේ උපදෙස් කියන දේ. ඒක නිසා ඔබ සමහර විට ප්‍රශ්න පත්‍රය ලියලා අවසන් වුණාට පස්සේ ඔබ බලාපොරොත්තු විරහිත වෙන්නට පුළුවන් මේ පිළිබඳව. ආචාර්ය ඒ.ජේ. අමරසිංහ මහතාණනි අප ශිෂ්‍යයින්ට පැහැදිලි කරලා දෙමු මේ ප්‍රශ්න පත්‍රයේ උපදෙස් කියවීමේ ඇති වැදගත්කම පිළිබඳව. ඊටම වැදගත් අංශයක් විභාගයේදී පිළිතුරු සම්පාදනය කිරීමට විභාග ශාලාවට යන විභාග අපේක්ෂකයන්ගේ සියලු අපේක්ෂාවන් බලාපොරොත්තු ඉටු නොවෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඉටු නොවෙන්න පුළුවන්කමක් ලැබෙනවා මේ උපදෙස් පිළි නොපැදීම. ඇත්ත වශයෙන්ම විභාගයකට සූදානම් වීමේදී මේ විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස් මෙන්ම විභාග ශාලාවේදී ලැබෙන උපදෙස් පිළි නොපැදීම ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකිරීමේ පුරුද්දක් අපිට තියෙනවා. එසේ වුවත් අප තේරුම් ගත යුත්තේ විභාග අපේක්ෂකයෙකුගේ සියලු බලාපොරොත්තු ඉටුවීම සඳහා අනිවාර්යයෙන්ම විභාග ශාලාවේදී ලැබෙන උපදෙස් මෙන්ම ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස්ද සැලකිලියට භාජනය කරන්න අවශ්‍යයි. ඉතින් මේ බව අපට පේනවා සමහර දක්ෂ ළමයි විෂය කරුණු සම්බන්ධව ඊටාම දක්ෂ යෝගී විභාගයට ඊටාම හොඳින් උනන්දුවෙන් සූදානම් වුවද එවැනි අය විභාගයේ ප්‍රතිඵල එනකොට ඊතරම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා නොගෙන තියෙන අවස්ථා තියෙනවා. එතකොට මේට හේතුව එහෙම හොඳ ප්‍රතිඵලයක් නොලැබීමට හේතුව බැලුවම ඇත්ත වශයෙන්ම පේන්නේ මෙම විභාග අපේක්ෂකයන් විභාග ශාලාවේදී දෙන උපදෙස් සහ විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස් පිළි නොපැදීම. අපි පැහැදිලිවම විභාග ශාලාවේදී හැසිරිය යුතු ආකාරය ඒ වගේම ළඟ තබාගත යුතු දේවල් විභාග අක්‍රමිකතා සිදුවියකි ආකාර දැන හෝ නොදැන නොවෙන ආයුරින් විභාග ශාලාධිපතිවරුන් විසින් උපදෙස් ලබා දෙනවා. නමුත් අපි මෙහිදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න පත්‍රයේ විභාගයේදී ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස් පිළිබඳවයි. එතකොට මෙම උපදෙස් ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස් ප්‍රධාන වශයෙන් අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ප්‍රශ්න පත්‍රයේම සඳහන් කරනවා උපදෙස් කියන වචනය ඇතුළත් කරලා එම උපදෙස් කියන වචනයට යටින් ඔබට උපදේශයක් දෙනවා. දැන් උදාහරණයක් විදිහට එක් කොටසෙනකින් අවම වශයෙන් ප්‍රශ්න දෙකක්වත් තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න. එතකොට මේ උපදේශය ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණය කරලා තියෙනවා. එතකොට මේ උපදේශය ඊටාම හොඳින් අවධානයට යොමු කරන්න ඕන. එසේ නොවුනොත් ඔබට ලැබෙන්නේ ප්‍රශ්න දීපු සංඛ්‍යාවට ලැබෙන්නේ අර තෝරාගත් පිළිවෙලත් අවධානය යොමු කරලා ඒ අනුව තමයි ලකුණු ලැබෙන්නේ. උදාහරණයක් විදිහට එක් කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න දෙකක්වත් තෝරාගෙන ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න තියෙනවා. නමුත් ප්‍රශ්න 5කට පිළිතුරු සැපෙව්වත් එක් කොටසකින් ප්‍රශ්න 4ක් තෝරාගෙන අනිත් කොටසින් එක ප්‍රශ්නයක් තෝරාගත්තොත් ඔබට ලැබෙන්නේ ප්‍රශ්න 5ක් ලියලා තිබුණත් ප්‍රශ්න 4කට විතරයි ලකුණු ලැබෙන්නේ. එක ප්‍රශ්නයක් ඉවත් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ උපදේශ පිළි නොපැදීම නිසා. එබැවින් ඔබගේ උත්සාහය මහන්සිය ඒ වගේම ලකුණු ලබා ගැනීමට තියෙන අවස්ථාව එක ප්‍රශ්නකින් සම්පූර්ණයෙන් ගිලිහෙනවා මේ උපදේශ නොතකා පිළිතුරු ලියුවොත්. ඉතින් අනිවාර්යයෙන්ම
ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස් පිළිතුරු සපයන්න ඔබ යොමු කරන ආකාරය දැක්වෙන උපදෙස් අනිවාර්යයෙන්ම කියවීම ඒවට අනුගත වීම අත්‍යවශ්‍යයි. දෙවෙනි එක තමයි උපදේශ වශයෙන් නොවේ මේ තියෙන්නේ නමුත් ප්‍රශ්නයේම අන්තර්ගත වෙන උපදේශය. දැන් උදාහරණයක් විදිහට යම්කිසි ප්‍රශ්නයක කොටස් 3ක් තියෙනවා. එතකොට ඒ කොටස් 3 ලකුණු දාලා තියෙනවා යම් ප්‍රමාණවත්. උදාහරණ විදිහට පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2යි, දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 6යි, තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 8යි යන ආදි වශයෙන්. එතකොට මේ ලකුණු සංඛ්‍යාව දැමීමම ඔබට තියෙනවා උපදේශයක්. එකක් දෙන ලකුණු ප්‍රමාණය, අනිත් උපදේශය තමයි මෙම ප්‍රශ්නයෙන් අපේක්ෂා කරන පිළිතුරේ බර තැබීම. ඒ කියන්නේ දැන් ලකුණු 2ක් තියෙන ප්‍රශ්නයටයි ලකුණු 8ක් තියෙන ප්‍රශ්නයටයි දෙකටම එක ප්‍රමාණයේ පිළිතුරු, ඒ කියන්නේ ලියන පිළිතුරේ වාක්‍ය සංඛ්‍යාව අපි රචනා ශෛලිය එකක් ලියනකොට වාක්‍ය සංඛ්‍යාව සමාන විය යුතු නැහැ. සමාන වීම සිදුවීම අපේක්ෂා කරන්නේ නැහැ. එතකොට එහෙනම් ප්‍රශ්න ලකුණු 2ක් තියෙන එකට කෙටියෙනුත් ලකුණු 8ක් සඳහන් කරන එකට ටිකක් දීර්ඝවත් පිළිතුර ලිවීම අවශ්‍යයි. එතකොට මෙය ඔබට වෙනම උපදේශයක් වශයෙන් නෙවෙයි තියෙන්නේ. නමුත් වක්‍රව අර ලකුණු ප්‍රමාණය බලලා ඔබ මේට යම්කිසි විදියකට විස්තරය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒ අනුව ලකුණු ප්‍රමාණයත් ඊට අදාළ වෙන පිළිතුර පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ඊළඟ උපදේශය තමයි මේ ප්‍රශ්නයේම තියෙන උපදේශයක්. දැන් උදාහරණයක් වශයෙන් කාලගුණය සහ දේශගුණය අතර වෙනස පැහැදිලි කරන්න. එතකොට මේ දෙක අතර වෙනස පැහැදිලි කරන්න ඕනේ. මේ දෙක තනි තනියම විග්‍රහ කරාට පිළිතුර සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි වචනයක් තියනවා මෙතන වෙනස කියලා. ඒ වගේ තියෙනවා පැහැදිලි කරන්න කියලා. එතකොට මේ වෙනස පැහැදිලි කිරීම කියන ওই වචන දෙක පිළිබඳව ඇත්තටම උපදේශයක් තියෙනවා. ඔබ යොමු කරලා තියෙනවා. දැන් සමහර ඒ වගේ තියෙනවා දේශගුණය පාලනය කරන සාධක 3ක් කෙටියෙන් විස්තර කරන්න. එතකොට කෙටියෙන් විස්තර කරන්න කියන්නේ පැහැදිලි කිරීමත් විස්තර කිරීමත් අතර වෙනසක් තියෙනවා. ඉතින් මේ වචන දෙකේ වෙනස අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මේවා ප්‍රශ්නයක විධාන පදය කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. පැහැදිලි කරන්න විස්තර කරන්න කියන වචන. ඉතින් මේ වචන පිළිබඳව යම්කිසි විදියක වෙනසක් ඒ වගේ අර්ථය පිළිබඳව හැඟීමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී. ඒ එබැවින් මේ උපදෙස් කියන එක පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්. ඒකට තව උපදෙස් විවිධ අවස්ථාවල ඔබට ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට භූගෝල විද්‍යාවේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ උපදෙස් දෙකක් ලැබෙනවා සාමාන්‍යයෙන්. එකක් තමයි පළමුවෙනි ප්‍රශ්නයටත් 2 හා 3 ප්‍රශ්න වලින් එකක් තෝරාගෙන ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න. ඉතින් ඒකේ උපදේශයක් තියෙනවා. ඒ උපදේශයට අනුගත වෙන්න ඕනේ. ඊළඟට තව උපදේශයක් තියෙනවා. 1:50,000 බිබිලේ භූලක්ෂණ සිතීමෙන් කොටසක් හා ප්‍රස්තාර කටදාසියක් ඔබට සපයා ඇත කියලා. මේ පහුගිය ප්‍රශ්න පත්‍රයක තියෙන උපදේශයක්. ඒතකොට දැන් ඔබට මේ උපදේශය අනුව ඔබට භූලක්ෂණ සිතීමක් හදිසියෙවත් නොලැබුණොත් ප්‍රස්තාර අඳින කඩදාසියක් ඔබගේ මේස උඩ නැති වුණොත් ඔබට පුළුවන්කමක් තියෙනවා මේ උපදේශය අනුව එම සිතියම සහ ප්‍රස්තාර කඩදාසිය විභාග ශාලාවේ සේවක බහුතුන්ගෙන් විමසීමක් කරලා ඉල්ලන්න. නමුත් එහෙම නොවුනොත් මේ උපදේශය පිළිබඳ අවධානය යොමු නොකළොත් ඔබ වෙනත් විදිහේ පිළිතුරු සපයන්න සහ අපහසුතාවයකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්න පත්‍රවල තියෙන මේ නිහඬ යොමු කිරීම, කියන්නේ නිහඬව දක්වන ලද උපදේශය ඔබට මඟ පෙන්වීම මහඟු ප්‍රතිඵලදායක දෙයක් වෙනවා ඔබගේ පිළිතුරු සාර්ථකව ලියා ගන්න. එසේ නොවුනොත්
ඔබට අවසානයේදී ඒ කියන්නේ විභාග ශාලාවේදී තුලම යම්කිසි උපදේශයක් හරියට වැටහුණොත් කාලය ඉවර වෙලා කනගාටු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඊටාම ඕනෑකමින් ඉල්ලනවා ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදේශ සහ විභාග ශාලාවේදී දෙන උපදේශ හොඳින් පිළිපැදීමට අවධානය යොමු කරන්න කියලා. හොඳයි. ආචාර්යතුමන් පැහැදිලි කරපු කාරණේ ඉතාම වැදගත්. මොකද ඒක ආචාර්යතුමනි මම හිතන්නේ ශිෂ්‍යයින්ට විතරක් නෙවෙයි මේ ගුරු බෞතුන්ටත් ඉතාම වැදගත් ශිෂ්‍යයින්ට මේ පණිවිඩය ලබා දීම මම හිතන්නේ. මොකද ඔය නිහඬ ප්‍රශ්න පත්‍රයේ ජයග්‍රහණය වෙනුවෙන් සැඟවී තිබෙන යම් යම් උපදෙස් පිළිබඳව ගුරු බෞතුන් අවධානය යොමු වෙනවා නම් ගොඩක් හොඳයි. ඒ ගැනත් අපි මතක් කරනවා එතුමන්ගේ කාරණේ සමගම. මීළඟට මා යොමු වන්නට කැමතියි ආචාර්ය නිශාන්ත සකලසූරිය මහතාණනි. දැන් අපේ ශිෂ්‍යයින් අතින් සිදුවෙන ලොකු ප්‍රශ්නයක් තමයි ශිෂ්‍යෝ හරි වේගෙන් ප්‍රශ්න පටන් ගන්නවා පිළිතුරු ලියන්න. හැබැයි සමහරු එක ප්‍රශ්නයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් ගත කරනවා. නමුත් අර උපදේශ පිළි නොපැද ඒ ප්‍රශ්නේ මතම කාලය වැය කරලා ඊතුරු ප්‍රශ්න වලට උත්තර පිළිතුරු නිවැරදිව සපයා ගන්න නොහැකි වෙනවා. මෙවැනි ඊට කලබලකාරී වාතාවරණයක් ඔබට ලක් වෙන්නට සිදු වෙනවා කාලය කළමනාකරණය කරගන්නට අපහසු වුණොත්. එතකොට කොහොමද ආචාර්යතුමනි මේ විද්‍යාර්ථීන් අපි ශිෂ්‍යයින් අපි කොහොමද කාලය නිවැරදිව කළමනාකරණය කරගන්නේ මෙවැනි තරඟ විභාගයකදී? ඔව් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමීනි ඊට කාලෝචිත ඒ වගේම මේ අවස්ථානුකූල ප්‍රශ්නයක් අපේ දරුවන්ට උසස් පෙළ විභාගයේ ලියන දැන් අපේ ආචාර්ය අමරසිංහ මහත්මයා පැහැදිලි කළා උපදෙස් හොඳින් කියවීම කියන කාරණේ. කාල කළමනාකරණය සඳහා වැදගත්ම දේ තමයි මේ උපදෙස් නිවැරදිව පිළිපැදීම. මොකද මේ ප්‍රශ්න පත්‍රය සකස් කරනකොට සකස් කරන අය ඉතා හොඳින්ම කල්පනා කරන කාරණයක් තමයි මේ අදාළ පිළිතුරු ලියන්න කොපමණ වෙලාවක් ගත වෙනවද කියන කාරණය. එතකොට ඔබට කිසිසේත්ම මේ වෙලාවට ලියා ගන්නට බැරි ප්‍රශ්න පත්‍රයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඒතර යම්කිසි ගැටලුවක් වෙනවා නම් වෙන්නේ ඔබගේ කළමනාකරණයේ තියෙන ප්‍රශ්නයක්. දැන් අපි උදාහරණයක් හැටියට හිතුවොත් අපිට තියෙන හොඳ අත්දැකීමක් එක අවුරුද්දක ප්‍රශ්න පත්‍රයක තිබුණා මේ පසුගිය අවුරුදු කීපයේ තිබුණ ප්‍රශ්නයක් තමයි තොරතුරු දීලා තිබුණා වර්ෂ සහ වර්ෂාපතනයේ මිලිමීටර වලින්. දීලා අහලා තිබුණා මේ අපගමන ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න කියලා. ඉතින් ඒ වගුවේ ඔබට අරගෙන බැලුවොත් ඒ ඇත්ත වශයෙන්ම මම සඳහන් කරන ප්‍රශ්න පත්‍රය ඒ ටේබල් එක යටින් ලියලා තියෙනවා මධ්‍යයන් අගේ කීයද කියලා. දැන් අපි 10 දෙනෙක්ගෙන් කතා කරලා ඇහුවම උසස් පෙළ විභාගයට පෙනී හිටපු භූගෝල විද්‍යාව විෂයට 6 දෙනෙක් විතර මේක දැකලා නැහැ. ගොඩ දෙනෙක් කරලා තියෙන්නේ මේවා එකතු කරලා මධ්‍යයන්නේ ගණනය කරලා. ඒතර මධ්‍යයන්නේ ගණනය කරන්න විශාල කාලයක් ඒ අය ගත කරලා තිබුණා. අන්තිමේදී ඒගොල්ලන්ට කාලය මදි වුණා අපගමන ප්‍රස්ථාරය අඳින්න අපගමනය ගණනය කරලා විතරක් තිබුණා. හැබැයි ලකුණු ලබා දීමේ ගැටලු සහගතයි. මොකද අපි අවසාන වශයෙන් අහලා තියෙන්නේ මධ්‍යයන්න අපගමන ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. ඉතින් මධ්‍යයන්නේ ගණනය කරන්න අතිරේක කාලයක් වැය කරලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නය ඉතා හොඳින් කියවීම සහ ඒ ප්‍රශ්නයට අදාළ සිද්ධ වෙන වෙනස්කම් සහ දක්වා තියෙන කරුණු පිළිබඳ ඉතාම හොඳින් සැලකිලිමත් වෙන්න. දැන් සමහරු මේකක දාන්න පුළුවන් උදාහරණයක් හැටියට ගත්තොත් එක ප්‍රශ්න පත්‍රය දාන මූලාශ්‍රය ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා. ඉතින් ඒක ප්‍රස්ථාරය යටින් ලියනවට ලකුණක් ලැබෙනවා. ඉතින් සමහර අය ඒ ලකුණ ගන්න ඒක ලියලා නැහැ. සමහරට මේ මූලාශ්‍රය හොයාගන්න බැරි වෙන්නේ. නමුත් ප්‍රශ්න පත්‍රයේ තා පැහැදිලිව සඳහන් කරලා දෙනවා මූලාශ්‍රය මොකක්ද කියලා. දැන් මාතෘකාව තියෙනවා. මේ මාතෘකාව ප්‍රස්ථාරයට අනුව වෙනස් කිරීමයි කරන්නට ඕනේ. ඉතින් මෙවැනි කාරණා අනුව ඔබේ කාලය කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. දැන් තව උදාහරණයක් මම කිව්වොත් එහෙම මේ දැන් ඔබට ලැබෙනවා සිතියම් විද්‍යාවේ ප්‍රශ්නයක් පළවෙනි ප්‍රශ්නේ පත්‍රය යටතේ ඒක සිතියමක් ආශ්‍රයෙන් ප්‍රශ්න අහනවා. දැන් සමහරු මේ ලියලා තියෙනවා කාර්තුව කියන වචනේ. දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් හැටියට එක ප්‍රශ්නයක් අහලා තියෙනවා මේකේ ඊසාන දිග කාර්තුව එහෙම නැත්නම් නිරත දිග කාර්තුව මේකේ දැන්
සිතියම් ප්‍රදේශයේ නිරුද්ධික කාර්තුවෙහි මානව ජනාවාස ව්‍යාප්තිය භූවිෂමතාය මගින් සීමා වී ඇති ආකාරය පැහැදිලි කරන්න. ඉතින් ගොඩ දෙනෙක් පැහැදිලි කරලා තියෙන්නේ වැරදි කාර්තුවක්. එහෙම නැත්නම් අර්ධයක්. දැන් කාර්තුවක් කියන එක පිළිබඳව සහ අර්ධයක් කියන එක පිළිබඳ අපේ භූගෝලීය පාඩම් මාලාවේ අපි ප්‍රායෝගික භූගෝල විද්‍යාව යටතේ අපි පැහැදිලි කරා. නමුත් ආපහු බැරි වෙලාවක්වත් ඒක නරඹන්න බැරි වෙච්ච අපේක්ෂකෙක් හිටියානම් අපි කියන්න කැමති දැන් සිතියම හරියට හතරකට බෙදුවොත් ඒ හතරකට බෙදුවම ඒ හතරෙන් එක කොටසකට අපි කියනවා කාර්තුවක් කියලා. එතකොට සිතියම හරි මැදින් කොටස් දෙකකට බෙදුවොත් අපිට කියන්න පුළුවන් උතුරු කාර්තුව සහ දකුණු කාර්තුව කියලා. ඒ වගේම නැගෙනහිර සමායන උතුරු අර්ධය සහ දකුණු අර්ධය. ඊළඟට අනිත් පැත්තට බෙදුවොත් නැගෙනහිර අර්ධය සහ බටහිර අර්ධය. එතකොට සිතියමෙන් අඩක් බෙදුවොත් අඩක් අපිට දෙපැත්තට බෙදන්න පුළුවන් උතුරු අර්ධය, දකුණු අර්ධය, නැගෙනහිර අර්ධය සහ බටහිර අර්ධය. ඒක හතරකට බෙදුවොත් ඒ හතරෙන් එක් කොටසකට අපිට කියන්න පුළුවන් වෙන්නේ කාර්තුවක් කියලා. ඉතින් සමහර වෙලාවට කාර්තුවක පැහැදිලි කරන්න ඕන දේවල් අර්ධයක වැරදි වැටහීමකින් පැහැදිලි කරොත් ගොඩාක් භූ ලක්ෂණ තියෙනවා. ඉතින් ඒවා පැහැදිලි කරනකොට සෑහෙන කාල වේලාවක් ගත වෙනවා. ඒ නිසා මම හිතන්නේ එවැනි උපදෙස් පිළිපැදීම අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් මේ කාලය කළමනාකරණය කරගන්නකොට තමන් වඩාත්ම අවධානය යොමු කරන්නට ඕනේ ඒ ප්‍රශ්න කොටසට තිබෙන ලකුණු සංඛ්‍යාව පිළිබඳ. දැන් ලකුණු 100ක් අපට ලැබෙනවා. අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පැය 3ක් ලැබෙනවා. එතකොට අපි අඩු වශයෙන් අපිට මේ ලකුණු 100 විනාඩි 180න් බෙදුවොත් අපිට එනවා එක ලකුණක් අපිට ගන්න තියෙන වෙලාව කොච්චරද කියලා. දැන් අපිට විභාගයට යන්න කලින් මේ ගාන හදාගෙන ගියා හැකිනේ. එතකොට අපි දන්නවා මේ ප්‍රශ්නෙට ලකුණු 12ක් ලැබෙනවා. එහෙනම් 8ක් ලැබෙනවනම් ඒ 8ට දෙකේව 4ක් නම් ලැබෙන්නේ. ඒ අනුව එකකට කොයිතරම් වෙලාවක් අපි ගත කරනවද කියලා. කොයිතරම් දේවල් ලියන්න තිබුණත්, කොයිතරම් වැඩි විස්තර තිබුණත් අපි ලියන්නේ අදාළ වෙන දේ පමණයි. ඒ අනුව උසස් පෙළ විභාගයේදී අදාළ කාරණයට අදාළ පිළිතුර ඍජුව ලිවීම වැදගත් වෙනවා. මම පසුව පැහැදිලි කරනවා කොහොමද නිර්මාණශීලී පිළිතුරක් භූගෝල විද්‍යාඥයෙක් හැටියට එහෙම නැත්නම් භූගෝල විද්‍යාව ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් හැටියට ලියන්නේ කියලා. ඒ නිසා කාල කළමනාකරණයේදී ඔබ ඊටාම සැලකිලිමත් විය යුතුයි. මොකද විභාග ශාලාවල ඔරලෝසුවක් තිබෙනවා. ඊට අමතරව ඔබටත් ඔරලෝසුවක් තබාගත හැකි. ඒ අනුව නිවැරදි විදිහට කාලය කළමනාකරණය කර ගැනීමෙන් කලබල නොවීමෙන් ඉවසීමෙන් සහ මනා සැලසුමකින් යුක්තව සිතා මනා සිහි බුද්ධියකින් විභාගයට මුහුණ දීමෙන් ඔබට මේ කාලය කළමනාකරණය කරගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊටාම වැදගත් කොටසක් වෙතයි අප මේ වෙනකොට යොමු වෙලා සිටියේ. කාලය පිළිබඳ මේ කියන කාරණා එකිනෙකට සම්බන්ධයි. අතරම අපි අද කතා කරන කාරණා දැන් උපදේශ කාලය මේ කාරණාත් එක්ක සම්බන්ධ තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ආචාර්ය අමරසිංහ මහතාණනි මේ ප්‍රශ්නවල ස්වභාවය, ප්‍රශ්නවල ස්වරූපය. එතකොට දැන් ශිෂ්‍යයෝ දැනගෙන ඉන්න ඕනේ කුමන කාලයක් කුමන ප්‍රශ්නවලට සූදානම් වෙන්නට අවශ්‍යයිද කියන එක. ඒක මම හිතන්නේ ඔවුන්ගේ සතතාභ්‍යාසයෙන්ම පුහුණු විය යුතු දෙයක්. එතකොට ප්‍රශ්න ස්වභාවයන් ගණනාවක් තිබෙනවා. අය බහුවර්ණ, ව්‍යුහගත, රචනා ප්‍රශ්න, ප්‍රායෝගික ප්‍රශ්න ආදී විවිධ වශයෙන්. මේ උසස් පෙළ විභාගය සඳහා මේ සූදානම් වෙන දරුවන්ට මේ ලැබෙන ප්‍රශ්න පත්‍රයේ කුමන ප්‍රශ්න ස්වභාවයන්ද තිබෙන්නේ? ඒ වගේම ඔවුන් කොහොමද ඒ ප්‍රශ්න වෙන් වශයෙන් තේරුම් ගන්නේ? සුජානි රත්නසේකර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමිය පැහැදිලි කර ආකාරයට ප්‍රශ්න අහලා තියෙනවා හොඳින් තේරුම් ගැනීම තමා ඊටම වැදගත් වෙන්නේ කුමන පිළිතුරක් ලියන්න පෙළඹෙනවද කියලා. කියන්නේ නිවැරදි පිළිතුර ලියනවාද ඒ වගේම වැරදි පිළිතුරක් ලියනවාද කියන එක තීරණය වෙන්නේ ප්‍රශ්නය තේරුම් ගැනීම අනුව. ඒ වගේම දැන් අපේ නිසාන් සකලසූරිය ආචාර්යතුමා පැහැදිලි කළා කාලය කළමනාකරණය කිරීම පිළිබඳව. ඇත්තටම මේ ප්‍රශ්නය තේරුම් ගැනීමත් කාලයත් එක්කත් බද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ඊටාම කලබලකාරී විදියට කාලය ගත කළොත් වැරදි වැටහීමක් මේ ප්‍රශ්නයට ගණනෙන්න පුළුවන්. එතකොට වැරදි පිළිතුරක් ලියවෙන්න පුළුවන්. ඉතින් මේ කාලය කළමනාකරණය කර ගැනීම ඊටාම වැදගත් නිසා මේ ආචාර්ය නිසාන් සකලසූරිය මහතාට මේ යම්කිසි විදියකින් මඟහැරුණු තව කරුණක් තියෙනවා. ඒකත් මම පැහැදිලි කරන්න මේ අවස්ථාවම යොදා ගන්නවා. ඒ තමයි කාලය කළමනාකරණය කර ගැනීමේදී අපිට වැඩියෙන්ම අවධානය යොමු කරන්න වෙන්නේ අපිට ලැබිලා තියෙන කාලය කොච්චරද
එම ලැබිලා තියෙන කාලේ වැය වෙන්නේ කොහොමද කියන එක. එතකොට අපිට ලැබිලා තින්නේ පැය 3යි, කියන්නේ විනාඩි 180යි. මෙය වැය වෙනවා. නමුත් අපි නොහිතන විදිහට ලියන්න පිළිතුරු ලියන එකට විතරයි ලකුණු ලැබෙන්නේ. නමුත් පිළිතුරු ලියන්නේ නැතුව අපිට කාලය වැය වෙන අවස්ථා කීපයක් තියෙනවා. ඒ අවස්ථා තමයි ප්‍රශ්න පත්‍රයේ කියවීම, උපදෙස් කියවීම, ප්‍රශ්න තෝරා ගැනීම, ඒ වගේම හරි වැරදි බැලීම, ඒ වගේම කොළ සකස් කර ගැනීම, අංක යෙදීම, ඒ වගේම අක්ෂර වින්‍යාසය පරීක්ෂා කිරීම, ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ ඇමිනීම යනාදි වශයෙන් ඒවටත් කාලය වැය වෙනවා. එතකොට මේවට කාලය වැය වෙන ඒවා අපි ගණන් බැලුවොත් විනාඩි 30ක් විතර ලකුණු ගැනීම සඳහා දායක වෙන්නේ නැති ඍජුවම දායක වෙන්නේ ලියන ලද ප්‍රමාණයට පමණයි. නමුත් අර සෙසු ප්‍රමාණයට වැය වෙන කාලය අපිට ප්‍රශ්න පත්‍රයේදී ලකුණු ලබා ගැනීමේදී ඍජුවම දායක වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. එබැවින් මේ ඉවත් වෙන කාලයත් නමුත් මේකෙම තියෙන විභාගෙම. නිසා ඒ ගැනත් අවධානය යොමු කරමින් අපි බැලුවොත් ප්‍රශ්න 5ට ලියන්න අපිට ලැබෙන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 30යි. එතකොට විනාඩි 30ක් ප්‍රශ්නයකින් ලියලා ආචාර්ය නිශාන්ත් සකලසූරි කිව්ව ආකාරයට දන්නා දේ ලියන්න ගිහිල්ලා එක ප්‍රශ්නයකට විනාඩි 30ට වැඩිය නැත්නම් පැයක් විතර ලියන්නට ගියොත් අනිත් ප්‍රශ්නයට ලියන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා දන්න ප්‍රමාණය නෙවෙයි ලියන්න ඕනනේ, අවශ්‍ය ප්‍රමාණය, අවශ්‍ය පිළිතුර අවශ්‍ය කාලෙදී ලියවිය යුතුයි. ඉතින් මේ විදියට හොඳින් කරන්න පුළුවන් වෙන්නේ අපිට ප්‍රශ්නයේ තේරුම් ගන්නතොත් විතරයි. එතකොට ප්‍රශ්නයේ තේරුම් නොගත්තොත් වැරදි දෙයක් ලියවෙන්න ඉඩ තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි දැන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම රචනා ශෛලිය පිළිතුරු ලියන ප්‍රශ්න තෝරා ගන්නවා. දැන් උදාහරණයක් විදියට සමහර වෙලාවට පහුගිය ප්‍රශ්න පත්‍රයක තිබුණා අග්නිදිග ආසියාවේ ජනාධිකම රට නම් කරන්න කියලා රටවල් 5ක්. එතකොට දැන් අපි මේ ප්‍රශ්නේ ආසියාව කියලා තේරුම් ගත්තොත් මම හිතන්නේ කලබලයෙන් වෙන්නේ අපිට හුරු පුරුදු ආසියාව ගැන තේරුම් ගත්තොත් අනිවාර්යයෙන්ම අපි පිළිතුර තියෙන්නේ චීනය කියලා. නමුත් අග්නිදිග ආසියාව කියලා આવොත් අපිට පිළිතුර එන්නේ ඉන්දුනීසියාව. ඉතින් මේ වාගේ ප්‍රශ්නය පොඩි වචනයක් එහා මෙහා වුණොත් ඒක ඇහැට දැක්කා වුණත් අපි ඒකට වැඩි අවධානය යොමු නොකළොත් වැරදි පිළිතුරක් ලියන්න ඉඩ තියෙනවා. එබැවින් අපි ප්‍රශ්නය හොඳින් තේරුම් ගැනීමට නම් මේ කාලය කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ කලබල නොවි මේක කියවීම. ඒ කියන්නේ ඇත්තටම අපි పూర్ව සූදානමක් තියෙන්න ඕන මේ තරම් අපිට කාලයක් ලැබෙන්නේ. ඉතින් මේ කාලේ මේ විදිහටයි වැය වෙන්නේ. ඒ පිළිබඳව අවධානය යොමු කර තමයි අපිට උපදෙසුත් හොඳින් කියලා හොඳට පිළිතුරක් ලියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් ඕනෑම ප්‍රශ්නයක එහෙම මේ හොඳින් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම වැරදෙන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක වුණත්. දැන් උදාහරණයක් විදියට යම්කිසි ප්‍රශ්නයක තියෙනවා A සහ B යන චතුරස්‍ර තුල දැක්වෙන භූරූප දෙක නම් කරන්න කියලා. එතකොට දැන් එහෙනම් අපි A සහ B කියන යන චතුරස්‍ර දෙකක් ගැන මේ කියන්නේ එම දෙක ඇතුලේ එකකට එක බැගින් වූ භූරූප දෙකක් විතරයි නම් කරන්න ඕනනේ. අපි එක චතුරස්‍රයක භූරූප දෙකක් නම් කළත් වැරදි. එසේ නැත්නම් මේ චතුරස්‍ර දෙකම බලලා භූරූප 4-5ක් නම් කළත් වැරද්දක් සිද්ධ වෙනවා. මොකද කාලය අපත යනවා, අනවශ්‍ය උත්සාහයක් දරන්න වෙනවා. ඉතින් ඒ වගේ හැම ප්‍රශ්නයකම තියෙන මේ දෙය හොඳින් තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ විදිහට සිතියම් ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ කෙටියෙන් සාකච්ඡා කරන්න. එතකොට දැන් සිතියම් ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ගැන විතරයි අපි අවධානය යොමු කරන්න ඕන වෙන්නේ. එතකොට දැන් මාර්ග පද්ධතිය කියනවා නම් මහා මාර්ග වෙන්න පුළුවන්, ඊට පස්සේ දුම්රිය මාර්ග වෙන්න පුළුවන්, ඊට පස්සේ අඩිපාරවල් දක්වලා තියෙනවා නම් ඒවත් වෙන්න පුළුවන්.
ඉතින් දැන් අපි සමහර විට දුම්රිය මාර්ග ගැන විතරක් කිව්වොත් මේකේ ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ. ඒ නිසා අපි මේ මාර්ග පද්ධති කිව්වම ඒක නිර්වචනය කර ගැනීම නැත්නම් ඒක තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ විදිහට ඕනෑම ප්‍රශ්නයක් හොඳින් කියුවේ නැත්නම් වැරදි වැටහීමක් එන බව අපිට මේ අවබෝධ වෙනවා. දැන් අපි තවත් ප්‍රශ්නයක් ගත්තොත් උදාහරණයක් විදිහට කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයට අනුව නිවර්තන වැසි දේශගුණය වරහන් ඇතුළේ තියෙන AF වර්ගයේ කැපී පෙනෙන ලක්ෂණ 3ක් විස්තර කරන්න. එතකොට දැන් කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය ගැන කියන්නේ නිවර්තන වැසි දේශගුණ වර්ගය ගැන කියන්නේ ඒ වගේම ලක්ෂණ 3ක් ගැන කියන්නේ. ඉතින් අපි දන්නා කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය විග්‍රහ කරන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා. ඒ හින්දා කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය කිරීමක් මෙතන අවශ්‍ය නැහැ. සමහර අපේක්ෂකයෝ අපි විභාගයේදී නමුත් ගුරුවරු ඒ වගේම පාසලේදී වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයට. ඒ නිසා කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය ගැන යම්කිසි ප්‍රමාණයක් පිළිතුරක් ලියන්න පෙළඹෙනවා. දැන් වාක්‍ය දෙකක් තුනක් ඇතුළත් කරන්න පෙළඹෙනවා. ඇත්තටම ඒක අනවශ්‍යයි. ඒ වර්ගීකරණය පිළිබඳව විස්තරයක් ඇතුළත් කරාට ලකුණු ලැබෙන්නේ නැහැ. මෙතනදී ප්‍රශ්නේ අහන්නෙම නිවර්තන වැසි දේශගුණ වර්ගයේ කැපී පෙනෙන ලක්ෂණ 3යි. ඒතර කැපී පෙනෙන ලක්ෂණ 3ක් ලිව්වම ඒත් ප්‍රමාණවත්. 4ක් ලිව්වත් කමක් නැහැ. 3කටයි ලකුණු ලැබෙන්නේ. නමුත් අනවශ්‍යයි තව කරුණක් ලිවීම. කාලය අනවශ්‍ය විදිහට වැය වෙනවා. ඒ වගේ කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය ගැන ලියන්න ගියොත් සෑහෙන විස්තරයක් තියෙනවා. ඒ ගැන ලිවීම අවශ්‍ය වෙන්නේ. මොකද ඔබට උගන්වනකොට මේ එක එක දේශගුණ වර්ගවල ලක්ෂණ උගන්වන ඒකෙදි දෙකක් තුනක් ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. එතකොට තව එක උදාහරණයක් කියන්න පුළුවන් අපිට ප්‍රශ්නේ තේරුම් ගැනීමේදී විය හැකි දෝෂයක් පිළිබඳව. දැන් තියෙනවා තව ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයේ ඍතුමය රටාව විස්තර කරන්න. එතකොට වාර්ෂික වර්ෂාපතන රටාවේ ඍතුමය මේ රටාව කියන්නේ. ඒ කියන්නේ අපි මෝසම් තියෙනවා, අතුරු මෝසම් තියෙනවා. එතකොට මෝසම් ඍතු දෙකත් අතුරු මෝසම් ඍතු දෙකත් ඒ හතර ගැන තමයි ඕනන්නේ. ඒ රටාව කොහොමද? එතකොට ඒ රටාව ගැන කියනකොටත් වාර්ෂික වර්ෂාපතනයෙහි ඍතුමය රටාව විස්තර කරන්න. එතකොට මේ එක් එක් ඍතු වලට ලැබෙන වර්ෂාපතනය කොච්චරද කොහොමද කියන එකත් ඊට පස්සේ මේකේ රටාව විස්තර කරනකොට අපිට පුළුවන් කාලය පිළිබඳව රටාවක් දකින්න පුළුවන්. ඒ වගේම අවකාශයේ රටාවක් දකින්න පුළුවන්. එතකොට කාලය හා අවකාශය කියන රටාව තමයි අපි අපේක්ෂා කරන්නේ. නැත්තම් සමහර අපේක්ෂකයෝ ලියන්න පුළුවන් වර්ෂාවේ මෝසම් වලින් ලැබෙනවා නිර්ත දිග මෝසම ඊශාන දිග මෝසම. ඒකේ භෞතික ක්‍රියාකාරීත්වය ලියන්න පෙළඹෙනවා. නමුත් භෞතික ක්‍රියාකාරීත්වය ලියන්න පෙළඹෙන්නේ මොකද්ද? අපි මේ ප්‍රශ්نين අහලා තියෙන ඍතුමය රටාව විස්තර කරන්න කියන එකට අවධානය යොමු නොකළොත්. ඒ නිසා අපිට මේ ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය කියන එක ඔබට පාසලේදී ඉගෙන ගන්න පුළුවන් දීර්ඝ වශයෙන්. නමුත් ඒ ගැන නෙවෙයි මේකෙන් අහන්නේ. ඉඳා උපදේශ පිළිගැනීම මෙන්ම ප්‍රශ්නය හොඳින් තේරුම් ගැනීම ඔබට නිවැරදි පිළිතුරක් සැපීමට අවශ්‍ය පසුබිම සකස් වෙනවා. ඔව් ඊටම වැදගත් කොටසක් පිළිබඳ සාකච්ඡා කළේ. අතරම මේ ඔබතුමන් කියපු කාරණේට මටත් යමක් එකතු කරන්න තියෙනවා. සමහර ශිෂ්‍යයින් පැහැදිලි කරනවා මේ සමහරු යම් යම් සිතුවිලි වලින් ඔවුන් සිතාගෙන සිටිනවා ප්‍රශ්නේ මෙහෙම වෙන්නේ නැති කියලා. දැන් උදාහරණයක් තමයි සමහරු හිතනවා මේ සංවර්ධිත රටවල් ගැන අහුවොත් අපි සංවර්ධනය වන රටක ඉන්නේ මේක සංවර්ධනය වන රටක් ගැන අහනවා වෙන්න ඇති කියලා යම් යම් හිතලු වලින් උත්තර දෙන්න උත්සාහ කරනවා. එවැනි උත්සාහයන් වලදී ඔබ ඉතාම දක්ෂ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන් පන්ති කාමරයේදී. ඔබ පිළිබඳ විශාල බලාපොරොත්තු ගුරුවරු තියාගෙන ඉන්න පුළුවන්. නමුත් ඔබේ මේ කියන ගැටලු නිසා ඔබ අසාර්ථක වෙන්නට පුළුවන්. ඒක නිසා ඉතාම වැදගත් මේ පිළිබඳ ඔබ දැනුවත් වීම. ඒකටම සම්බන්ධ කාරණයකටයි මා ඊළඟට යොමු වන්නේ නිශාන් සකලසූරිය මහතාණනි. දැන් මේ විභාගය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ලියන මොවුන් පිළිතුරු ලියන්නේ යම්කිසි පිළිතුරු උපදේශන සංග්‍රහයක් තිබෙනවා මොවුන්ට.
අපි කියන මාකින් ස්කීම් එක කියලා. උන්ට ඒ උපදේශන සංග්‍රහයෙන් බලාපොරොත්තු වෙනවා ශිෂ්‍යයාගෙන් නිශ්චිත පිළිතුරක්. ඒ නිසා ඔබ සමහර විට හිතනවා පිටු ගාන වැඩි වුණාම ලකුණු ලැබෙයි. ඒ වගේම ගොඩාක් විස්තර කරාම ලකුණු ලැබෙයි කියන අදහස්. නමුත් ඒයින් සිදුවන්නේ ඔබේ යම්කිසි අඩුපාඩුවක් නිරූපණය වීමයි. මම ඔබෙන් අහන්නට කැමතියි ආචාර්යතුමනි මේ නිශ්චිත පිළිතුරු සැපයීම කියන දෙයට ළමයි යොමු වීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම පිළිබඳව. ඔව් ඊටම කාලීන වශයෙන් වගේම මේ හැම දිනෙකටම තියෙන මේ මනෝභාවයක් තමයි ඇත්තටම ඉතින් අමාරුයි කාරණයන් හිත පාලනය කර ගැනීම. දැන් විභාගයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් ගත්තාම ටිකක් අවුරුදු 2ක් විතර විභාගයට සූදානම් වෙන්න කාලය තියෙන වර්ෂ 2ක්. ඒ වුණාට විභාගයේ ලඟ වෙන්න ස්ට්‍රෙස් ටිකක් අර ආතතිය වැඩි වීගෙන එනවා. ඉතින් එහෙම ඇවිල්ලා අර අවුරුදු 2 පුරාම මේ අපි එකතු පහදා කරගත්ත ඒ ශික්ෂණයේ විනය ඔක්කොම මේ අවසාන පැය 3-4දී අපි විනාශ කරගන්නවා. ඉතින් අපි ඒ දීර්ඝකාලීන පරිචය සහ හික්මීම මේ විභාග අපේක්ෂකයන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා. දැන් එහෙම වැරද්දාගත්ත අවස්ථාවල් හරි සියුම් සහ අපිට ඒක හොඳින් පේනවා. දැන් මේක හරි අපූර්වට වෙනවා. මේ හිතලු එළියට එන එක. ඒ තමයි දැන් අපේ ගොඩක් අපේ රටේ තියෙනවනේ මේ ඇත්තටම අපි කිව්වොත් එහෙම මේ උපකාරක පන්ති වලට සහභාගී වීම. ඉතින් උපකාරක පන්ති වලට සහභාගී වෙන අයත් සමහර පාසල් වලදීත් වෙන්න පුළුවන් වරදක් තමයි අපි අර ස්ට්‍රක්චර්ඩ් ආන්සර්ස් එහෙම නැත්නම් සංයුක්ත සකස් කරගත්ත උත්තර අපි දෙනවා මේ ළමයිට. මෙන්න මෙහෙම આવොත් මෙහෙම ලියන්න, මෙහෙම આવොත් මෙහෙම ලියන්න, මෙහෙම આવොත් මෙහෙම ලියන්න කියලා. ළමයා පරිගණකයක් ලෙස ක්‍රියා කරන්න ගන්නවා කිසිදු නිර්මාණශීලී බවක් නැතුව. මේ නිර්මාණශීලීත්වයේ හරි වැදගත්. මොකද මේ දැන් උදාහරණයක් මම කියන්නම්. එක වර්ෂයක ප්‍රශ්නයක් අහලා තිබුණා. ප්‍රායෝගික පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ අවසාන ප්‍රශ්නය එක ප්‍රශ්නයක් මේ ප්‍රස්තාර ආශ්‍රිත ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රස්තාර ආශ්‍රිත ප්‍රශ්නයේට සාමාන්‍යයෙන් උපකාරක පන්ති වල බොහෝ දෙනෙක් කියන එකක් තමයි මාතෘකාවට ලකුණක් දෙනවා, මූලාශ්‍රයට ලකුණක් දෙනවා, වටේ කොටුවක් ඇඳලා ලකුණක් දෙනවා, වර්ෂ දැම්මම ලකුණක් දෙනවා. ඔහොමම ලකුණු කඩලා කියනවා. දැන් අපි ගොඩක් ඒ වගේ දකිනවා ප්‍රස්තාරය අනිත් ඔක්කොම ටික තියෙනවා. දැන් ළමයි හිතන් ඉන්න හරි අරකට ලකුණ මේකට ලකුණ ඒක හරියටම හරි. මොකද මාතෘකාව ප්‍රශ්න පත්‍රයේම තියෙනවා, මූලාශ්‍රයත් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා, රේඛා දෙකත් හරි, කොටුවක් ගැහුවා. දැන් අඩු වශයෙන් ලකුණු 5ක්වත් ඔකට හම්බ වෙයි කියලා. එකක්වත් හම්බ වෙන්නේ නැහැ. එකක්වත් හම්බ වෙන්නේ නැහැ. මම ඊටාම අවධාරණයෙන් කියන්නේ සුජාන රත්නසේකර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමී කිව්වා වගේ දැන් ඒකෙදි ප්‍රස්තාරය ඇඳලා තියෙනවා ඉස්සරලා. දැන් අපි මාතෘකාවේ තියෙනවා මේ අපි හිතුවොත් එහෙම අපිට චිත්‍රයක් අඳින්න දෙනවා සිංහෙක් ගැන. නමුත් අපි එළුවේ ඇඳලා උඩින් ලිව්වොත් එහෙම මෙහි දැක්වෙන්නේ සිංහෙක කියලා. ඒතර පිළිතුරයි මාතෘකාවයි දෙක අතර වෙනසක් තියෙනවා. ඒතර ප්‍රස්තාරයේ නිවැරදිව ඇඳලා ඊට අනුගත වෙලා තියෙන ඒවට තමයි අපි ලකුණු දෙන්නේ. එහෙම නැතුව අර ඔය උපකාරක පන්ති වල හරි කවුරු හරි වැරදිලා හරි කියවුණා නම් මේ කොටස් වලට ලකුණු දෙනවා කියන කතාව මේ මිත්‍යාවෙන් මේ සියලු දෙනා මිදිය යුතුයි. ගොඩාක් අයට මේ ප්‍රශ්නේ නිසා ලකුණු නොලබා ගන්න සිදුවෙච්ච අවස්ථා තියෙනවා. මම තව උදාහරණයක් කියන්නම්. දැන් මේ නොමග යන අවස්ථා අපේ ආචාර්ය අමරසිංහ මහත්මයා කිව්වා වගේ මේ ළමයි මේ අර ෆෝමැටඩ් එහෙම නැත්නම් මේ අර පරිගණක ක්‍රියා කරන ආකාරයට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් ඔයාලන් එක අවුරුද්දක ප්‍රශ්නයක් අහලා දෙනවා මෙන්න මෙහෙම මෑත කාලීනව. කාන්තාර ප්‍රදේශවල ජලය නිසා නිර්මාණය වෙන භූරූප තුනක්. දැන් අපි එක පාරටම අපිට උගන්වලා තියෙන්නේ කාන්තාර ප්‍රදේශවල මොන වාසිතව භූරූප නිර්මාණය වෙනවා කියලාද? සුලංකාදනයයි ප්‍රමුඛ. හැබැයි මෙතන අහලා තියෙන්නේ ජලය නිසා නිර්මාණය වෙන භූරූප. ඒ නිසා ඔබ ප්‍රශ්නය කියවද්දී අර උපදෙස් කියන වගේම ඉතාම පරිස්සමෙන් ඒකේ වැදගත්ම ස්ථානවලට පැන්සලකින් ඉරක් ඇඳ ගන්න පුළුවන් නම් මොන වගේ භූරූපද මේ අහන්නේ? සුළඟෙන් නිර්මාණය වෙන භූරූපද? කාදනය ආශ්‍රිත භූරූපද? එහෙම නැත්නම් නිදිසාදනය ආශ්‍රිත භූරූපද? ඉතින් මේ ප්‍රශ්නයට දිහා බැලුවොත් අපි අහලා බැලුවා මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයපු උපාධි මේ විභාග අපේක්ෂකයන්ගෙන් අපිට හම්බුනාගෙන් දෙකෙන් පංගුවකට වඩා 50%කට වඩා ලියලා තිබුණේ සුලංකාදන නිසා ඇති වෙන භූරූප. දැන් ලකුණු බිඳුවයි. ඉතින් ඒ රූපත් ඇඳලා තිබුණා. යාඩම, සොයිඩම දැන් මේවා හරි ජනප්‍රිය භූරූප මේවා සුලංකාදනයේ ප්‍රතිඵල.
ඉතින් ජලය නිසා ඇතිවෙන භූරූප ඇඳලා තිබුණේ ඒකට යොමු වෙලා තිබුණේ බොහොම ටික දෙනයි. ඉතින් ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ නිර්මාණශීලී පිළිතුරක් සකස් කර ගැනීමේදී කාරණා. තව එකක් මට කියන්න කැමතියි. දැන් අපි දන්නවා අපි යම්කිසි විභාගයකට ගියාම අපි හරි ඉක්මනින් බලනවා අපිට ඊටාම හදිස්සි මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා අපිට හරි හදිස්සි මේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒකේ බලපුවාම ඔන්න තරහ යනවා තමන් උපකාරක පන්ති ගුරුවරයා එහෙම නැත්නම් පාසල් ගුරුවරයා විශේෂයෙන් කෝ මේ එකක්වත් නැහැනේ මේවා උගන්වපුවා නැහැනේ කියලා. උගන්වපුවා නැති වෙන්න බෑ. උගන්වපුවා තියෙනවා. උගන්වපුවා තියෙන්නේ ටිකක් හොයාගන්න අමාරු විදිහට. මොකද විභාගයක් නෙමේක. ලෝකේ තියෙන අමාරු විභාගයක්. විශ්වවිද්‍යාල කඩේම් විභාගය. ඉතින් මේකේ අපි යම් යම් දේවල් සංගවා ඉදිරිපත් කරනවා ප්‍රවේශමෙන් බලන්නෙකුට. يعني භූගෝල විද්‍යාඥයෙක් වෙන්නට පෙරම් පුරන පළවෙනි කඩ විභාග ලියන ඔබ ඊටා සියුම් විය යුතුයි. ඊටාම සූක්ෂම විය යුතුයි. ඒ සූක්ෂම භාවය ඔබේ පරිස්සම් වීම අර පරිස්සම මේ සියල්ලම අපි මේ ප්‍රශ්න පත්‍රයේදී මැන බලනවා. ඉතින් ඔබ ඊටා සියුම් ලෙස ප්‍රශ්න පත්‍රය බැලුවොත් ඔබට අවශ්‍ය පිළිතුර ඊටා සියුම් ලෙස තියෙනවා. ඉතින් ඒ නිසා කලබල වෙලා අර ඔබ හදාගෙන ආපු උත්තරවලට ප්‍රශ්න පත්‍රය හොයන්න එපා. ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නවලට උත්තර ඔබ උගත් දෙයින් ගලපන්න. ඒ උත්තරේ නිර්මාණශීලී විය යුතුයි. ඒ නැතුව ඔබ හිතන්ගෙන ඔබ පතාගෙන එන ඔබ බලාපොරොත්තුෙන් එන උත්තර ලියන්න ප්‍රශ්න නම් සමහර වෙලට කොයි විභාගයකදීවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ නිර්මාණශීලීත්වය ඉවසා වදාරා ඒ ප්‍රශ්න හොඳින් කියවා මේ අසන්නේ කුමක්දයි යන්න හරි අවබෝධයකට ගත්තොත් මා හිතන්නේ පිළිතුරු සැපයීම එතරම් අපහසු කාර්යයක් වන්නේ නැහැ. ඔව්. එතුමන් පැහැදිලි කරපු කාරණේ සැඟවුණු යමක් මා මතු කරන්නට කැමතියි. ඒක තමයි මේ අපේ ශිෂ්‍යයින් මේ විභාගය සඳහා සූදානම් වෙන අවස්ථාවටත් වඩා මේ විභාගයට මුහුණ දෙන අවස්ථාවේ ඇතිවෙන චිත්ත වේගමය ගැටලු. මා හිතන්නේ ඔබේ ජීවිතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා තිබෙනවා මීට කලින්. මේ ඔබ යම්කිසි මානසිකත්වයකින් සිටිනවා මේක ඊටාම බැරෑරුම් මේක මගේ ජීවිතේ තීරණය කරන දෙයක්. සමහර විට එවැනි භයානක මානසිකත්ව වලින් තමයි ඔබ විභාගයට මුහුණ දෙන්නේ. ඉතින් මේ චිත්ත වේග පාලනය කියන කාරණාව ඔබට ඊටාම වැදගත් වෙනවා. ඔබට ලබා දෙන පසුපසින් ඔබට තිබෙන යම් යම් බලාපොරොත්තු ඔබේ සිහින මේ සියල්ලම මේ සමග සම්බන්ධයි. ආචාර්යතුමනි ආචාර්ය ජයමරසිංහ මහතාණනි අපිට පැහැදිලි කරන්න පුළුවන් ද අපේ ශිෂ්‍යයින්ට මේ විභාගයකදී කොහොමද ඔබ චිත්ත වේග පාලනය කරගන්නේ කියන එක පිළිබඳව? ඇත්තටම මේ ඉතා වැදගත් කරුණක් අපිට මතක් වෙන අපි උසස් පෙළ විභාගයේ ලියනකොට තිබුණු මානසික තත්ත්වය ගැන එවැනි තත්ත්වයක් ඒ කියන්නේ මානසික පීඩනයක් ඇති වෙන්න ගොඩක් කරුණු බලපානවා. නමුත් මේ කුමන කරුණක් බලපෑවත් ඊටාම පරිස්සමෙන් ඊටාම සංයමයකින් කලබල නොවි විභාග ශාලාවේ ගත කරන වෙලාව තමයි තමන්ගේ ජයග්‍රහණය තීරණය වෙන සාධකයක්. ඉතින් අපි චිත්ත වේග ඇති වෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒවා පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන යම්කිසි අවබෝධයක් හැම අපේක්ෂකයෙකුට හැම දුවෙකුට පුතෙකුටම තිබීම අවශ්‍ය වෙනවා. එසේ නොවුනොත් ඔබ දැනගෙන ඉන්න දේත් ලියාගන්න බැරි වෙනවා. ඉතින් ඒක අපිට අත්දැකීමක් තියෙනවා. ඉතින් පළවෙනි වතාවට විභාගයට සූදානම් වෙන දරුවන් විභාග ශාලාවට ඇතුල් වෙනකොට ඇති වෙන්න පුළුවන් තමන්ට විභාගයේ ඊටාම සාර්ථකව ලිවීම අවශ්‍යයි අත්‍යවශ්‍යයි කියලා විවිධ හේතු මත. නමුත් මේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ තමන්ගේ චිත්ත වේග මනෝභාවයන් පාලනය කරගන්න තරමට. ඉතින් දැන් අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඉතින් මේකට මුහුණ දීමේදී එක්තරා විදිහකට අපි මේ සඳහා සූදානම් වීමක් අවශ්‍ය වෙනවා. අපිට දැන් අවුරුද්දක් අවුරුදු දෙකක් විභාගයට සඳහා අපි සූදානම් වෙනවා. එතකොට මේ සූදානම වීමම තමන් ඊටාම උනන්දුවෙන් සූදානම් වීමම කිසිම බයක් චකිතයක් කම්පාවක් කම්පනයක් ඇති නොවෙන්න හේතු වෙනවා. ඒ නිසා
හැමෝම කල්පනා කරන්න ඕන විභාගයට පෙර ප්‍රමාණවත් විදියට පුහුණු වීම කරන්න. ඒ කියන්නේ පාඩම් කිරීම, ඊට පස්සේ උපදෙස් පිළිපැදීම, ඒ වගේම අභ්‍යාසයේදීම අවශ්‍ය වෙනවා. එතකොට දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සූදානම් වෙන මෙම විභාගය ඊටාම තරංගකාරී විභාගයක්. එතකොට මේ තරංගකාරී විභාගයෙන් තමන් අසමත් වුණොත් කුමන වාගේ සමාජමය අපවාදයක් ලැබෙයිද, ගෙදරින් කොයි වාගේ පීඩාවක් ලැබෙයිද, යාළුවන්ගෙන් කොහොම වෙයිද කියලා වගේ සිතුවිලි ඇති කරගත්තොත් යම් කිසි විදියට තමන්ට ගැටලු සාගත තත්වයක් එනවා. එබැවින් අපි තමන්ට ඇතිවිය හැකි අපහසුතාවයන් මඟහැරවීම සඳහා වන පුරුද්දක්, පුහුණුවක් ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් එම අවශ්‍යතාවය පුහුණු කර ගැනීම සඳහා පාසලේදී මෙන්ම තමන්ගේ ගුරුවරු, දෙමව්පියෝ, වැඩිහිටියන්ගේ උදව්ව, සහාය අවශ්‍යතාවයක් තියෙන බවක් අපිට පේනවා. ඔව්, ඊටම වැදගත් කාරණා කීපයක් පිළිබඳව අද අපි සාකච්ඡා කළේ. දැන් ඔබට තේරෙනවා ඇති මේ උසස් පෙළ විභාගය කියන්නේ දැනුම පමණක් ඔබෙන් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. දැන් ඔබ මේ උසස් පෙළ විභාගයේ සමත් වුණොත් ඔබට ඉතා හොඳ රැකියාවක් ලබන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රවේශයක් වෙන්න පුළුවන්. සමහර අයට විදේශගත වීමේ අවස්ථා ලැබෙනවා. එතකොට මේ කියන කාරණා සියල්ල සඳහා ඔබට දැනුම පමණක් නෙවෙයි, තොරතුරු, දත්ත දැනුම පමණක් නොවේ. ඔබ තුළ තිබෙන සංයමය, ඔබට ඔබේ මානසික පාලනය, ඔබේ සැලකිලිමත්භාවය, ඔබේ තියෙන අවදානම, ඒ වගේම අවබෝධමය භාවය, මෙවැනි ගුණාංග විශාල ප්‍රමාණයක් අපි කියන ස්කිල්ස් කියලා සර්. ඒ කියන්නේ ඔබේ තියෙන දක්ෂතා, ගුණාත්මක ලක්ෂණ ගණනාවක් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමෙන් ඔබට ලැබෙනවා. එයින් අදහස් ඔබට ලැබෙන විශිෂ්ට සාමාර්ථකයා කියන්නේ ඔබේ දැනුම පමණක් නොවන බවත් හොඳින්ම මතක තබා ගත යුතුයි. ඔබ සමහර විට පන්ති කාමරයේදී සිටින්නේ දැනුමෙන් අගතැන්පත් වුණාට ඔබේ ඉතුරු දක්ෂතා දියුණු නොකරගත්තොත් ඔබට ප්‍රශ්න පත්‍රයේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ බලාපොරොත්තු විරහිත වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අවධානය යොමු කරන්න ඕන ඉතාම වැදගත් කාරණා කීපයක් පිළිබඳව අපි කතා කළේ. ඒ තමයි මේ ප්‍රශ්න පත්‍රයේ උපදෙස්, කාලය, ඒ වගේම ප්‍රශ්න තේරුම් ගැනීම, නිශ්චිත පිළිතුරු සැපීම, නිර්මාණශීලීභාවය, චිත්ත වේග පාලනය, මෙවැනි කාරණා පිළිබඳ. මේ ආකාරයේ කාරණා වලට අවබෝධය යොමු කරමින්, ඒ වගේම ඔබ ඉගෙනගත් විෂයේ සිද්ධාන්ත සහ නියමයන් අනුගමනය කරමින් ඔබ ඉතාම හොඳින් පිළිතුරු සපයාවි, ඉතාම විශිෂ්ට සාමර්ථ්‍ය ලබා ගැනීම කියන ප්‍රාර්ථනය සමගයි අද අප මේ වැඩසටහන අවසන් කරන්නේ. මේ වැඩසටහනට සම්පත් දායකත්වය සැපයීම පිළිබඳව කැලණි විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය නිශාන් සකලසූරිය මහතාණනි, ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ඒ.ජී. අමරසිංහ මහතාණනි, ඔබතුමන්ටත් බෙහෙවින්ම ස්තුතියි. මේ අපේ සිසු දරුවන්ට මේ පිළිබඳ පැහැදිලි කළාට. ඔබ ඊටාම මෑතකදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පිළිතුරු සපයන්නට සූදානමින් සිටින මොහොතකයි අද අපි මේ සාකච්ඡාව කළේ. අප සියලු දෙනාගේම බලාපොරොත්තු, අපේක්ෂාව වන්නේ ඔබට විශිෂ්ට ජයග්‍රහණයක් වගේම ඔබට ඊටාම සුබදායී අනාගතයක්. ඒ නිසා අප අද ඔබෙන් සමුගන්නවා ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ. බොහොම ස්තුතියි. ආයුබෝවන්.